නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කෙරෙන්නේ විශේෂ දිනයක, ඒ වගේම විශේෂ අරමුණක් ඇතුව. අද දවසේ හුණුමුල්ල මහමෙවුනාව භාවනා අසපුවේ උතුම් චෛත්‍ය රාජයන් වහන්සේගේ කොත් පැළඳවීමේ ඒ මහා පින්කම සිද්ධ වෙච්ච දිනය. ඒ වගේමයි හතරස් කොටුවේ ධාතුන් වහන්සේලා නිධානය සිද්ධ වෙච්ච දිනය. ඉතින් ඒ වගේ උතුම් දිනයක, පූජනීය දිනයක දෙව් මිනිසුන්ට නිති වන්දනාමාන කර කර පින් රැස් කර ගැනීම පිණිස මහා සෑරජානන් වහන්සේ නමක් ඉදිවි ඒ සෑරජානන් වහන්සේගේ කොත් පැළඳවීම සිද්ධ වෙච්ච දවසේ, ඒ මහා සෑරජානන් වහන්සේගේ හතරස් කොටුවේ ධාතු නිධානය සිද්ධ වෙච්ච දවසේ තමයි අපි මේ උතුම් බණපද ශ්‍රවණය කරන්නේ. අද මේ ධර්ම දානයේ ප්‍රධානම අරමුණ සෑරජානන් වහන්සේ ඉදිවෙමින් පවතිනකොට ඒ කටයුතු දෙසා සෑරජුන්ට උපස්ථාන සිදු කරමින් මේ බොහෝසේ තමන්ගේ ජීවිතයට පින් රැස් කරගත්ත පින්වත් අමිල බාලසූරිය මහත්මයාට එතුමා 2021 අප්‍රේල් මාසයේ 16 වන දින මිය පරලෝ යන්ට යෙදුණා. ඒ මිය පරලෝ යනකොට හුණුමුල්ල මහමෙවුනාව භාවනා අසපුවේ තාවතිංස යාත්‍රා සංවිධානයේ සභාපතිතුමා ලෙස කටයුතු කළේ අමිල බාලසූරිය මහත්මයා. එතුමාට අද දවසේ මේ සිදු කෙරෙන ධර්ම දානමය පින්කමත්, ඒ වගේම සෑරජානන් වහන්සේගේ කොත් පැළඳවීමෙන්, සෑරජානන් වහන්සේගේ ධාතු නිධානය සිදු කිරීමෙන් ඒ මහා පින්කමෙන් රැස්වන සියලුම පුණ්‍ය ධර්මයන්ුත් අනුමෝදන් වෙලා එතුමාගේ පරලෝක ජීවිතයේ ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා කියන උදාර චේතනාවෙන් අදහසින් යුක්තව ගම්පහ රන්වැලි ටයිල් බාත්‍යා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයා විසිනුයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි, ලෞතර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වීම ගැන බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට වදාළ මෙහෙම: ඒක පුද්ගලෝ පාතු භවෝ භික්කවේ දුර්ලභෝ ලෝකස්මින්. මහණෙනි, එකම එක පුද්ගලයෙකුගේ පහළවීම මේ ලෝකේ අතිශයින්ම දුර්ලභයි. කතමෝ ඒක පුද්ගලෝ, කවරෙක්ද ඒ එකම එක පුද්ගලයා ලෝකයට ඉතා දුර්ලභව පහළවන? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ ඒ වනාහි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝය. ඒ අරහත් සම්මා සම්බුදුරජුන් පහළවීම මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ කාරණයයි. ඒ අතිශයින්ම දුර්ලභ වූ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණාම ඒ බුදුරජාණන් වහන්සේ තමයි සියලු සත්වයන් අතරේ අග්‍රේසර භාවයට පත් වෙන්නේ. උද්ධං තිරියං අපාචීනං යාවතා ජගතෝ ගති.
උඩ යට සරසට මේ ලෝකේ යම් තාක් සත්වයෝ ඇද්ද? මේ ලෝකේ දෙපා ඇති සත්තු ඉන්නවා. සිව්පා ඇති සත්තු ඉන්නවා. බොහෝ පා ඇති සත්තු ඉන්නවා. පාද නැති සත්තු ඉන්නවා. ඊළඟට සංඥාවක් ඇති සත්තු ඉන්නවා. සංඥාවක් නැති සත්තු ඉන්නවා. රූපවත් සත්තු ඉන්නවා. අරූපවත් සත්තු ඉන්නවා. සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති සත්තු ඉන්නවා. මෙහෙම මේ ලෝක සංනිවාසය ගත්තොත් එහෙම නාන ප්‍රකාර සත්‍යයන්ගෙන් පිරිපවතිනවා. උද්ධං තිරියං අපාචීන යාවතා ජගතෝ ගති. උඩ යට සරසට මේ ලෝක ධාතුවේ ඒ බඳු යම්තාක් සත්වයෝ උපත ලබා සිටිද්ද සදේව කස්ස ලෝකස්ස දෙවියන් සහිත වූ මේ ලෝකයේ බුද්ධෝ අග්ගෝති පෞච්චති. අග්‍ර කෙනා කියා කියන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ අග්‍රභාවයට පත් වෙන්නේ පින්වතුනි ගුණය නිසා. ගුණේ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ අග්‍ර වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ මහාන් තත්වය කොපමණද කියලා කියන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් මේ ලෝකේ පෙරපසු නොවි එකවර පහළ වෙන්නේ. පහළ නොවෙන්නට හේතුව ඒ මහා ගුණ කඳ බුදුවරු දෙනමකගේ ගුණ කඳ මෙහි මහා පෘථුවියට මේ එක ලෝක ධාතුවකට දරා ගන්න බෑ. ඒසා මහා ගුණ. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙනකොට මේ බුදුරජුන්ගේ පහළවීමත් එක්ක මේ ලෝක ධාතුව කම්පිත වෙනවා. බෝධිසත්වයෝ විදිහට ග්‍රහවාසීන් නික්මෙනකොට ලෝකේ කම්පිත වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයක වැඩ ඉඳලා ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවද එකල්හි මේ ලෝක ධාතුව අතිශයින්ම කම්පිත වී යනවා. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට ලෝකේ කම්පිත වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් වඩිනා කල්හිත් මේ ලෝක ධාතුව කම්පිත වී යනවා. මේ වගේ බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතේ පින්වතුනි ආශ්චර්යයි. ඒ අසිරිය තියෙන්නේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න යම් කෙනෙකුට වාසනාව ලැබෙනවා නම් ඇත්තෙන්ම ඒ කෙනා මේ ලෝකේ ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමට යමෙක් වාසනාවන්ත වේද භාග්‍යවන්ත වේද ඔහු මේ ලෝකේ හැබෑවටම වාසනාවන්තයෙකි. හැබෑවටම භාග්‍යවන්තයෙකි. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර ගැනීමට උපකාර පිණිසමයි සේරජානන් වහන්සේලා ඉදි වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර ගැනීමට උපකාර පිණිසමයි උතුම් මහා බෝධීන් වහන්සේලා වැඩ ඉන්නේ. ඊළඟට ඊතා මනෝරම්‍ය ආකාරයෙන් බෝධි ප්‍රාකාර කරවා ඒ බෝධි මණ්ඩප කරවා ඒ කටයුතු සම්පාදනය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න. ඊළඟට මහා විහාර කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගන්න. ඒ හැම එකක්ම බුද්ධිමත් මිනිසෙකුට එහෙම නැත්නම් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙකුට බොහෝසේ උපකාරයි. සෑයක් දකින්නකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න පුළුවන්. බෝධීන් වහන්සේ නමක් දකින්නකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න පුළුවන්. උතුම් සොදූරු පිරිමි වහන්සේ නමක් දකින්නකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න පුළුවන්. ඒ ගුණ සිහි කර ගැනීමේ වාසනාව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම උදෙසා තමයි සේරජානන් වහන්සේලා බෝධීන් වහන්සේලා ඉදි වෙන්නේ. ඉතින් අද සේරජානන් වහන්සේ නමක් ඉදිවි ඒ සේරජුන්ගේ කොත් පැලඳවීමේ මංගල්‍ය සිද්ධ වෙච්ච දවසේ අපි මේ විදිහට උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මා කල්පනා කළා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහි කිරීමේ වටිනාකම ගැනම අද මේ දේශනාවෙන් ඔබට සිහිපත් කරන්න. මේ ජාතක කතාවේ නම සීලානිසංස ජාතකය. ජාතක පුවත සීලානිසංස ජාතකය. සිල් රැකීමේ අනුසස් ගැන කියවෙන හරි ලස්සන කතාවක්. මේ සිල් රැකීමේ අනුසස් මෙහි කියවුණාට ඊට පෙර බුදුගුණ
සිල් ආරක්ෂා වෙන්නේ පින්වතුනි ඉන්ද්‍රිය සංවරය නිසා. යමෙකුට සිල් රැක ගන්නට නම් ඒ කෙනා ළඟ තියෙන්න ඕන ඉන්ද්‍රිය සංවරය. ඇස කන නාසය දිවකය මනස කියන ඉඳුරන් අසංවර වෙන්න නොදී ආරක්ෂා කර ගන්න ඕන. අන්න ඒ බඳු කෙනාට තමයි සිල්පද රැක ගන්න පුළුවන් වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය උපදව ගන්න නම් ඒ කෙනාට තියෙන්න ඕන පින්පව් ගැන විශ්වාසය. කර්මඵල විශ්වාසය නැති කෙනෙකුට ඉන්ද්‍රිය සංවර කර ගැනීමේ අවශ්‍යතාවය ඉන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර කර ගැනීම උදෙසා යාට කැමැත්තක් උපදින්නේ නැහැ. එහෙන් මේ වගේ රූපයක් දැකලා නරක ඒවා හිතුවොත් මට පව් පිරෙනවා. එහෙන් මේ වගේ දෙයක් දැක බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදව ගත්තොත් ධර්මයේ සංඝයා ගැන හිත පහදව ගත්තොත් මට බොහෝ කුසල් වැඩෙනවා කියලා එකක් තියෙනවනේ නේ. එහෙන් කෙනෙකුට සරාගී දේ බලන්න පුළුවන්. සරාගී දේ බලලා ඒ ඔස්සේ හිතනකොට එයාට පව් පිරෙනවා කියලා එයා දන්නවනම් අන්න එයා ඒක බලන්නේ. ඒක බලලා තමන්ව අසංවර කරගන්නේ පින්පව් විශ්වාසය තියෙන්න ඕන. තමන්ගේ එහෙන් කෙනෙක් උතුම් මහා සෑරජාන් වහන්සේ නමක් දෙස බලබල බෝධීන් වහන්සේ නමක් දෙස බලබල උතුම් පිළිම වහන්සේ නමක් දෙස බලබල බුදුගුණ සිහි කරනවා නම් එයාට ඒ දේ තුලින් ගොඩාක් පිං රැස් වෙනවා. පිං රැස් වෙනවා කියලා දන්නවනම් ඒක නා ඒක මුල් කරගෙන බුදුගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කෙනෙකුට හොඳට ඉන්ද්‍රිය සංවර කර ගැනීම පිණිස උපකාර කරනවා පින්පව් විශ්වාසය. ඉන්ද්‍රිය සංවරයට උනන්දුවක් හටගන්නේ පින්පව් විශ්වාසය නැත්තම්. පින්පව් විශ්වාස කරන කෙනා ඉන්ද්‍රිය සංවර කරනවා. ඉන්ද්‍රිය සංවර කරන කෙනාට හරි පහසුවෙන් සිල් රැක ගන්න අවකාශය සැලසෙනවා. දැන් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ ආන් එහෙම හොඳට පින්පව් විශ්වාසය ඇතුව සිල්පද ආරක්ෂා කරපු සදහැවත් උපාසකෙක් වාසය කළා. ඒ කාලේ අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමේ. මේ උපාසකතුමා නිතර දෙවේලේ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්. මෙතුමාට කටයුත්තක් ඉදුණා. මේ අචිරවතී නදියෙන් එතරට ගිහිල්ලා ඒ නදියේ එතර ඉඳලා තමයි වැඩ කටයුතු කරන්න සිද්ධ වුණේ. කටයුතු අවසන් කරලා මෙතුමා නදිය ළඟට එනකොට කවුරුත් නැහැ. මෙතුමාට තේරුණා ඔක්කොමලා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා. අචිරවතී නදිය සමීපේ කවුරුත් නැහැ කියලා හිතේ කේන්තියක් හටගත්තේ නැහැ. මේ උපාසකතුමා කල්පනා කළා අනේ කොච්චර එකක්ද? ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න හැමෝම ගිහිල්ලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ජීවිත අවබෝධය ඇති කරවන සද්ධර්මයේ දේශනා කරනවා ඇති. බුදුරජාණන් වහන්සේ මිහිරි බණපද කියනවා ඇති. ඒ කෙලෙස් නැසූ බුදුරජාණන් වහන්සේ කොයි තරම් සොඳුරු සද්ධර්මයක්ද දේශනා කරන්නේ. දැන් මෙතුමා මේ විදිහට සිහි කරන්න පටන් ගත්තා. ඒ සිහි කරනකොට බුදුගුණ මනසිකාරය නිසා බලවත් වූ ප්‍රීතියක් හටගන්නවා. ඒ ප්‍රීති හිතෙන් යුක්තව මෙතුමා කල්පනා කළා අනේ මාත් යන්න ඕන බණ අහන්න. මම මෙගොඩ ඉඳලා ඇති ඵලෙ මොකද්ද? මමත් යනවා ධර්මය අහන්න කියලා. එකපාර අර හිතේ ඇතිවිච්ච ප්‍රසාදෙත් එක්ක නදී වතුරට බැහැගත්තා. මම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යනවා කියලා. හරි පුදුම දෙයක් සිද්ධ වුණා. මෙතුමා අචිරවතී නදියේ වතුර මත අඩිය තිනකොට සාමාන්‍යයෙන් ගිලෙනවනේ. එදා මෙතුමාගේ පියවර සටහන වතුරේ ගිලුන්නේ. හරි පුදුම සහගතයි. පියවරක් දෙකක් ඉස්සරහට ගිහින් බැලුවා. ගිලෙන්නේ. එතුමා තේරුම් ගත්තා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමේ අසිරියමයි මේ. මගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමේ අසිරිය නිසා මේ වතුරක් නොවෙනවා මට. මට පොළොවේ ඇවිදිනවා වගේ මේ වතුර මත ඇවිද ගන්න පුළුවන් වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තයෙන් ආශ්චර්යයි. මගේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් අරහං වනසේක. ඒ මගේ බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතිවම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ වනසේක. මගේ බුදුරජාණන් වහන්සේ අවබෝධයට අනුවම ජීවිතය ගත කළා විද්‍යාචරණ සම්පන්න වනසේක.
මගේ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවනට වැඩම කළා. ඒකාන්තයෙන් සුගත වෙනසේක. ඒ වාගේ භාග්‍යතුන් වහන්සේ ලෝකයම අවබෝධ කරගෙන ලෝකයෙන් නිදහස් වුණා. ඒකාන්තයෙන් ලෝක විදූ වනසේක. මගේ බුදුරජාණන් වහන්සේ දමනය කිරීමට අසීරු දමනය කිරීමට දුෂ්කර ඒ දෙව්මිනිස් සත්වයාව ධර්මයේ තුල දමනය කළා. ඒකාන්තයෙන් අනුත්තර පුරිස ධම්මසාරථී වනසේක. ඒ මාගේ භාග්‍යතුන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් නිවනට මඟ කියන ගුරුවරයා වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. අවබෝධ කරගත්ත උතුම් ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපටත් අවබෝධය පිණිස දේශනා කළසේක. ඒකාන්ත වශයෙන් බුද්ධ වනසේක. මේ සියලු ගුණ දරා ගන්නට තරම් භාග්‍යවන්ත වන්නේ මගේ බුදුරජාණන් වහන්සේමයි. ඒකාන්තයෙන් භගවා වනසේක කියලා බුදු ගුණ සිහි කර කර අර වතුරේ නොගිලී අචිරවතී නදියෙන් එතරට ගියා. හරි පුදුම සහගතයි. මෙතුමාගේ හිතේ බුදුගුණ මනසිකාරය නිසාම මහා ප්‍රීතියක් ඇති වෙලා සැවැන්නුවර ජේතවනාරාමයට යනවා. ජේතවනාරාමයට ගිහිල්ලා ඊටාම ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. ධර්ම දේශනාව අවසන් වෙනකොට අනික් පිරිස අතරේ මෙතුමාම බැබලි පේනවා. ඒ තරම් ප්‍රීතිය. ඒ තරම්ම සතුටක්. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ පැමිණ හිටපු පිරිසටත් මේන් බොහෝ උපකාර වෙන නිසා ඒ උපාසකතුමාට කතා කරනවා. උපාසකය, අද ඔබ දුර ගමනක් ගිහිල්ලා නමුත් ඔබ කිසිම ගමන් වෙහෙසක් නැතුව බොහෝම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න බවක් පේනවා. අනේ එහෙමයි ස්වාමීනි. මම මගේ ශාස්ත්‍රු වූ භාග්‍යතුන් වහන්සේ ගැනම සිහි කළා. මොහොතක්වත් හිත බාහිර අරමුණකට ගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ගුණම සිහි කළා. ස්වාමීනි, බුදු ගුණ සිහි කරද්දී මට නිම් හිම් නැති සතුටක් ඇති වුණා. මගේ තාමත් ඒ සතුට තියෙනවා. ස්වාමීනි, මගේ මුළු ශරීරෙම සැහැල්ලු වුණා. කොච්චර සැහැල්ලු වුණාද කියන්නේ ස්වාමීනි, ආශ්චර්යයි, පුදුම සහගතයි. මම මේ අචිරවතී නදියේ එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට ආවේ ස්වාමීනි, වතුර මත ඇවිදගෙන මං ගිලුන්නේ. හරි පුදුම සහගතයි කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ උපාසකතුමා කියනවා. දැන් අර පැමිණිලා ධර්මයේ ශ්‍රවණය කරමින් හිටපු පිරිසටත් මේ දේ ඇහෙනවා. දැන් ඇතෙමෙක් සමහරලාට උතන ඉන්නත් ඇති. ওই කාරණේ ඇහෙනකොට විශ්වාස නොකරන. එහෙම කොහොම වෙනවාද කියලා හිතන කෙනෙක් ඒ කාලේ වුණත් ඉන්න පුළුවන්. දැන් මේකලා නම් බොහෝසේ ඉන්න පුළුවන්නේ. ඒ කාලෙත් ඒ බඳු ඈයෝ ඉන්නේ නැති. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, උපාසක, බුදු ගුණ මෙනෙහි කරමින් ওই විදිහට පිහිටක් ලබා ගත්තේ හුදෙක් ඔබ විතරක් නෙමෙයි. ඔබට විතරක් නෙමෙයි ඔය වගේ මහා පිහිටක් සැලසුනේ. මහා ජල කඳක් මැදත් තමන්ගේ ජීවිතයට හානියක් නොවි පිහිටක් සලසා ගන්නට ලැබුණේ ඔබට විතරක් නෙමෙයි. මේ බුද්ධ ශාසනයට කලින් බුද්ධ ශාසනයේ උපාසකවරුත් මුහුදු ගමනක් යද්දී මහා අනතුරකට භාජනය වෙලත් බුදු ගුණ මෙනෙහි කරලා භාග්‍යතුන් වහන්සේගේ ගුණස්කන්ධය මෙනෙහි කරලා රැකුණා. එතකොට මේ උපාසකතුමා තමන්ගේ හිතේ හටගත්ත සතුටටත් එක්ක භාග්‍යතුන් වහන්සේගෙන් විමසා හිටියා. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, ඒ කාලේ උපාසකවරු මීට පෙර කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණ කාලේ ඒ උපාසකවරු බුදුගුණ මනසිකාරයෙන් රැකවල් ලබා ගත්තේ කොහොමද කියලා අප කෙරෙහි අනුකම්පාවෙන් වදාරනසේක්වා. ඉතින් ආන්නේ මොහොතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත, සීලානි සංස ජාතක පුවත දේශනා කළා. ගොඩාක් ඉස්සර කාලේ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වී ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලොව පවතින කාලයක් තිබුණා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු සෝතාපන්න ඵලය සාක්ෂාත් කරපු උපාසකෙක් හිටියා. සෝතාපන්න ඵලය සාක්ෂාත් කරපු උපාසකයාගේ අභ්‍යන්තර ස්වභාවය පිංගතුනේ මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට ඔහුගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින සිත
දසමකින්වත් වෙනස් කරන්න බෑ. ධර්මයේ කෙරෙහි ඇති පහන්සිත සංඝයා කෙරෙහි ඇති පහන්සිත දසමයකින්වත් වෙනස් කරන්න බෑ. ඒකට කියනවා අවිච්ඡ ප්‍රසාද. එහෙම නැත්නම් අචල ප්‍රසාද. හොලවන්න බෑ. ඒ නිසාම සෝවාන් වීමට ශාසනය තුල වචනිකුත් කියනවා අචල පදයටපත් උනා. ශාසනය ඇතුලේ හොල්ලන්න බැරි කෙනෙක් බවටපත් උනා. මේ උපාසකතුමා කාශ්‍යප බුද්ධ ශාසනේ හොල්ලන්න බැරි ශ්‍රාවකයෙක් සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඉතින් ඒ උපාසකතුමාට වෙලහෙළඳාම් කටයුත්තක් පිණිස නැව් නැගිලා විදේශගත වෙන්න කරුණු යෙදුනා. එහෙම පිටත් උනේ එක කරන වෑමියෙක් එක්ක. දැන් මේ ධනවත් උපාසකෙක් කරන වෑමියෙක් එකතු කරගෙන යන්නේ තමන්ගේ කොණ්ඩා රැවුල් ටික පිළිවෙලකට කපාගෙන ඒ කටයුතු ටික සිද්ධ කරගන්න තමන්ගේ ශරීරය ලස්සනට තියාගන්න. ඉතින් මේ කරන වෑමියා එකතු කරගෙන යන්න සූදානම් වෙනකොට කරන වෑමියාගේ බිරිඳ මේ උපාසකතුමාව මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා කතා කළා අනේ ආර්ය අපේ මේ ස්වාමි පුරුෂයා අපේ එක්කෙනා ඔබතුමාලා වගේ දමණය වෙච්ච කෙනෙක් නෙමෙයි. හරි හිතුවක්කාරයි හරි දඩබ්බරයි. අනේ ඒ නිසා ඔබතුමා වගේ කෙනෙක් එක්ක මේ වගේ ගමනක් යන්න ලැබීමත් මගේ මනුස්සයාට වාසනාවක්. ඒ හින්දා එයා ගැනත් හොඳ අවධානයක් යොමු කරන සේක්වා. ඕන්න ඔබතුමාට මේ මොහොතේ පටන් මේ ගමන අවසන් වෙනතේ මගේ මනුස්සයවත් බාරයි කියලා ඒ බිරිඳ තමන්ගේ මනුස්සයාගේ රැකවරණය ගැන විශේෂයෙන් මේ උපාසකතුමාට කිව්වා. ඉතින් එතකොට ඒ වගකීමත් අරගෙන මේ උපාසකතුමා ඔන්න කරන වෑමියත් එක්ක නැවෙන් නැගලා පිටත් වුණා. නැව් ගමන ටිකක් දුර ගමනක් දවස් 7ක් තිස්සේ නැව මුහුදේ යාත්‍රා කළා. 7 වෙනි දවසේ මහා කුණාටුවක් හටගත්තා. ඒ කුණාටුව නිසාවෙන් ඒ කාලේ තිබුණේ ගොඩාක් වෙලාවට ලී නෞකානේ නැව සිඳුණා. නැව සිඳිලා නැවේ හිටපු බොහෝ දෙනෙක් මුහුදේ ගිලී අනතුරටපත් වුණා. මේ උපාසකතුමා නැව අනතුරටපත් වෙන මොහොතේම බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න පටන් ගත්තා. ඒ භාග්‍යතුන් වහන්සේට ජීවිතේ පූජා කළා. ජීවිතේ පූජා කොට තමයි අනිත් සියලු කටයුතු සිද්ධ කළේ තමන්ගේ පණ බේරා ගැනීම පිණිස. මෙතුමා වටපිට බලනකොට සිඳිච්චි නැවේ ගැලවුණු ලෑලි කෑල්ලක් අහුවෙනවා. ඒ ලෑලි කෑල්ල අල්ලගත්තා. ඒ ලෑලි කෑල්ල අල්ල ගන්නකොට අර කරන වෑමියත් ඉන්නවා පේනවා පැත්තක. මේ කරන වෑමියටත් කිව්වා මේ මං අල්ලාගෙන ඉන්න ලෑල්ලෙන් අල්ලා ගනින් ජීවිතේට අනතුරක් වෙන්නේ නැහැ එතකොට කියලා. එතකොට ඒ කරන වෑමියත් බොහොම අමාරුවෙන් පීනගෙන ඇවිල්ලා අර ලෑලි කෑල්ල අල්ලගත්තා. දෙන්නම මේ ලෑල්ල නිසා ඒ ලෑල්ලේ පිහිටින් වතුරේ නොගිලී හිටියා. දෙදෙනාම ඔහි පාවී ගිහින් මනුස්ස වාසයක් නැති දූපතකට ගොඩ ගැහුවා. මේ දූපතට පැමිණියට පස්සේ මේ දූපතේ මනුස්ස වාසයක් ඇත්තේම නෑ. ඊළඟට මේ දූපත සම්පූර්ණයෙන්ම කුරුල්ලන්ගෙන් පිරී පැවතිච්ච දූපතක්. කැලේ ඇතුළට යන්න බයයි දූපතේ මොන වගේ අනතුරු තියෙද දන්නේ නෑ. ඒ නිසා මේ උපාසකතුමා කිව්වා කරන වෑමියට අපි කැලේ ඇතුළට නොගොහින් මෙන්න මේ වෙරළ කිට්ටුවට වෙන්නම ඉමු. එතකොට හදිසියේ නැවක් ගියත් මේ මුහුදේ අපිට පේනවා. ඊළඟට අපේ ජීවිතේට මේ කැලේදී මේ දූපතේදී අතුරු ආන්තරාවක් නොවිතී. එතකොට අර කරන වෑමිය අහනවා ඉතින් අපි මොනවද කන්නේ මෙතන ඉඳගෙන? නේ කෑම බීම ගැන ලොකුවට හිතන්න ඕනේ. අපි ටික දවසක් එහෙම ගත කරමු කිව්වා. නමුත් අර මිනිසයාට මොහොතක් නොකා ඉන්න බෑ. කුරුල්ලෝ ඉන්නවා දැක්කා. මේ කුරුල්ලන්ට ගල් අරගෙන ගැහුවා. කුරුල්ලෝ මරාගෙන මේ කුරුල්ලන්ගේ මස් කන්න ඒ කරන වෑමියා පටන් ගත්තා. ඔය පුළුවන් විදිහට ගල් දෙකකට තට්ටු කරලා ගින්නක් පත්තු කරගෙන ඒ මස් පුච්ච ගන්නවා. පුච්චගෙන මේ මිනිසයා කනවා. කුරුල්ලේ දකින්න නෑ ගල් ගහ මරාගත්තා මරාගෙන කෑවා. අර උපාසකතුමා බුදුරජාන් වහන්සේට ජීවිතේ පූජා කරලා එතුමා කල්පනා කරනවා කොහොමත් මේ මනුස්ස ලෝකෙට ආපු කෙනා මේ මනුස්ස ලෝකයේ අවසානයක් දකින්නවනේ.
ඒ අවසානයේ යනකොට මට යම් රැකවරණයක් තියෙනවා නම් මගේ බුදුරජාණන් වහන්සේගේ රැකවරණේ. බුදුරජාණන් වහන්සේ අපට සීලවන්ත ජීවිතයක් ගත කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ නිසායි මම පින්පව් දැනගත්තේ. ඒ නිසා මම ජීවිතේ හේතු කරගෙනවත් පාපයක් කරන්නේ පාපයකට හේතු වෙන්නේ නැහැ. මට ওই මාංශ වලින් වැඩක් නැහැ. මට පුළුවන් බුදුගුණ මෙනෙහි කරගෙන කුසගින්නේ ඉන්න. මෙතුමා අර මස් දුන්නාට මස් කෑවේ නැහැ. මෙතුමා ඒකට කිසිම අනුබලයක් දුන්නේ නැහැ. හොඳට සිල් රැකගත්තා. විශේෂයෙන් සීලේ අදිෂ්ඨාන කළා. උපෝසත අෂ්ටාංග සීලය. දැන් මේ අනතුරටපත් වෙලා ඉන්නකොට පින්වතුනි සමහරවිට අපි නම් හිතයි ඒ වගේ අනතුරුදායක වෙලාවක ජීවිතේට අතුරු ආන්තරාවක් තියෙන වෙලාවක එහෙම සීලයක සමාදන් වෙන එක කරදරයි කියලා. නමුත් මෙතුමා උපෝසත සීල අදිෂ්ඨාන කරගත්තා. සීලේ අදිෂ්ඨාන කරගෙන හොඳට සිල් රැකගෙන හිටියා. දැන් අර මිනිස්සයා හිතුමනාපිට කුරුල්ලෝ මරමර ඒ කුරුල්ලන්ගේ මස් අනුභව කරනවා. ඔහොම දවසක් දෙකක් ගත වෙනකොට මේ සමුද්‍රයට අධිග්‍රහිතව වාසය කළ සමුද්‍ර දේවතාවෙක් අදට ගත්තත් පින්වතුනේ මේ වෙනකොටත් ওই සමුද්‍රයට අධිග්‍රහිතව ඒබඳු විශේෂ සතකොටස් ඉන්නවා. ඊළඟට සමුද්‍රවල වාසය කරන නාග පිරිවර ඉන්නවා, අසුර පිරිවර ඉන්නවා. ඉතින් ඒවා අපේ පියවි ඇහැට පෙනෙන්නේ නැහැ. නමුත් මේ ලෝක සංනිවාසය තුල ඒ බඳු දෙයක් තියෙනවා. අර සමුද්‍ර දේවතාවා මේ සමුදුර තුල රැකවල් සදන කෙනා. සමුදුර ආරක්ෂා කරන කෙනා. මේ සමුදුර දේවතාවා එදා බලනකොට ඔහු දකිනවා කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ඒ සම්බුද්ධ ශාසනයේ නොසෙල්වෙන ප්‍රසාද ඇති උපාසකෙක් සමුදුරු දියේදී අනතුරකටපත් වෙලා ඔහුට බුදුගුණ මනසිකාරයේ පිහිටෙන්න වතුරේ නොගිලී ඉන්න ලෑල්ලක් හමු වුණා. ඒ ලෑල්ලේ පිහිටෙන් ඔහු මේ වෙනකොට දූපතක ආරක්ෂා වෙලා ඉන්නවා. ඔහු හරි අසිරිමත් කෙනෙක්. ඒ දූපතේ ආරක්ෂා වෙවි ඉද්දීත් ඔහු කිසිම පාපයක් කරන්නේ නැහැ. ඔහුට පිහිටක් විය යුතුයි. එතකොට මේ සමුදුරු දේවතාවාට දැක ගන්න ලැබුණේ කාවද? පිං රැස් කරපු කෙනාව, පිං රැස් කරපු කෙනාව. ජීවිතේට පින රැස් කරනවා කියන එක, යහපත රැස් කරනවා කියන එක පින්වතුනේ ආන් එහෙම එකයි. අපි පින් කුසල් කරමින් ජීවිතය ගත කරනවා නම්, තෙරුවන් සරණ තුල ආරක්ෂා වෙවි ජීවිත ගත කරනවා නම් දෙවියන්ගේ බැල්ම, දෙවියන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ පිහිට මේ ඔක්කොම ලැබෙනවා. කොටින්ම දෙවියෝ දකින්නෙත් එහෙම කෙනෙක්. අර සමුදුරු දී මහා පිරිසක් අනතුරටපත් වෙනකොට දෙවියන්ගේ ඇස ගැටුනේ සිල් රැක්ක කෙනා, තෙරුවන් සරණේ පිහිට කෙනා. එතුමාට පිහිට වීම පිණිස මේ සමුද්‍ර දේවතාව එක නාගරාජයෙකුගේ උපකාරය අරගත්තා. ඒ නාගරාජයව කැඳවා කිව්වා අපට අපේ ජීවිතේට යහපතක් රැස් කරගන්න අවකාශ ලැබිලා තිනවා. ආන උපාසකෙක් ඉන්නවා. ඒ උපාසකයාට අපි පිහිටක් විය යුතුයි. ඒ නිසා නුඹ සොඳුරු නෞකාවක වෙස් ගන්න. එතකොට මේ නාගරාජයා නැවක වේශයක් මවා ගත්තා. සමුදුරු දේවතාව ඒ නැවේ කප්පිත්තෙකුගේ වෙස් මවා ගත්තා. දැන් මේ නෞකාව අර දූපත කෙළවරට ඇවිල්ලා ඒ නැවේ ඉන්න කප්පිත්තා මහා හඬින් කතා කරනවා. මේ දූපතේ කවුරුන් හෝ සිටිත් නම් අපේ මේ නෞකාවට පැමිණේවා. අපි දැන් දඹදිවට යන්ටයි සූදානම කියලා අර නැවේ ඉඳලා කතා කරා. මේක ඇහුණා උපාසකතුමාට. උපාසකතුමා ඉක්මනින්ම අර කරණවැමියාට කතා කරනවා මිනිසියෝ ආන්න නැවක් ඇවිදිලා අපට පිහිටක් තියෙනවා ඉක්මනට යමන් කියලා. මේ වෙරළ ළඟට ඇවිල්ලා මේ උපාසකතුමා අනේ අපිවත් එකතු කරගෙන යන්න කියලා අර නැවේ හිටපු කප්පිත්තාට කතා කළා. එතකොට කප්පිත්තා කියනවා හරි ඔබතුමාට පුළුවන් ගොඩ වෙන්න. ඔබතුමා නගින්න කිව්වා. එතකොට මේ කපිතාන් මේ වචනේ කියනකොට මේ උපාසකතුමා කියනවා අර ළඟ හිටපු කරණවැමියට ආන්න වරින් ඔබත් යමන් කියලා.
එහෙම කියනකොට අර කපිතාන් කියනවා නෑ. ඒ මිනිස්යාට මේ නැවට ගොඩ වෙන්න අවසර නෑ. ඔබතුමාට පමණයි. ඒතර මේ උපාසකතුමා ඇහුවා අනේ ඇයි එහෙම? මොහු මේ මගෙත් එක්ක ආපු කෙනානේ. මොහුවත් එකතු කරන් යන්න ඕන කිව්වා. මොහු සම්බන්ධයෙන් මට වගකීමක් තියෙනවා. එතකොට කප්පිත්තා කියනවා එහෙම බෑ. මේ නැවට ගොඩ කරගන්නේ පින් තියන අයව විතරයි. මේ නැව පින්වන්තයන් උදෙසා විශේෂයෙන් මැවිච්ච එකක්. ඔබ උදෙසාමයි මේ නැව මෙතෙන්ට පැමිණියේ. ඔය පුද්ගලයා කිසි පිනක් රැස් කරගත්තේ නැති කුසලයක් රැස් කරගත්තේ නැති කෙනෙක්. ඔය පුද්ගලයාට මේ නැවට ගොඩ වෙන්න අවසර නැහැ කිව්වා. ඇයි මේ නාගරාජයේ ශරීරයක් මේ තියෙන්නේ? ඒ ශරීරය තමයි නෞකාවක් විදිහට වෙස්මවාගෙන ඉන්නේ. ඒකට නැගින්න අවසර නැහැ කිව්වා සිල් රකින්න නැති කෙනෙකුට. එතකොට මේ උපාසකතුමා හරි සංවේගයටපත් වුණා. කාරණෙත් ඇත්ත. තමන් උපෝසත සීලේ සමාදන් වෙලා සිල් රැක්ක කෙනෙක්. මේ පුද්ගලයා හිතු මනාපෙට කුරුල්ලෝ මරමර අහිංසක සත්තුන්ගේ ජීවිතවලට හානි කරලා මස් කෑවා. එකපාර මේ උපාසකතුමාට අදහසක් පහළ වෙනවා. මේ උපාසකතුමා පින්පව් විශ්වාස කරන කෙනෙක්. කර්මඵල විශ්වාස කරන කෙනෙක්නේ. එකපාර අදහසක් පහළ වුණා. හරි. මොහුටත් මම පිනක් උපද්දා දෙන්න ඕන. මොහුට කියනවා මිනිස්සුયો එහෙනම් දැන් උඹ කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් මේ දේ කරාපන්. මම මේ නැවට ගොඩ වෙන්න කලින් බුදුරජාණන් වහන්සේ වන්දනා කොට ඒ බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරලයි මං නැවට ගොඩ වුණේ. ඊළඟට මං මේ නැවට ගොඩ වෙන්න පෙරම බ්‍රහ්මචාරී සීලේ සමාදන් වෙලා සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තා. මං රැස් කරගත්ත පිනක් තියෙනවා. නැව හානි වෙනකොටත් ඒ හානි වෙච්ච අවස්ථාවෙත් ජීවිතේට රැකවරණයක් නැතිවම තියෙන අවස්ථාවෙත් මං සීලය කඩාගත්තේ නෑ. සිල් රැක්කා. निराहारව වුණත් මං සීලය ආරක්ෂා කළා. මං උපෝසත අෂ්ටාංග සීලයේ රැක තමයි මේ දූපතේ වාසය කළේ. ඒ නිසා ඕන්න පින් තියෙනවා. උඹ මේ පින අනුමෝදයන් වෙයන් කිව්වා. මං රැස් කරගත්ත පිනක් තියෙනවා. මං මේ පින උඹට දෙනවා. උඹ අනුමෝදයන් වෙයන් කිව්වා. මොකද අනුමෝදන් වීමත් පිනක්. අනුමෝදන් වීමත් පිනක්. එතකොට අර මිනිස්සයා අර කරණවැමියා අනේ එහෙනම් ඔබතුමා රැස් කරපු පින මං සතුටින් අනුමෝදන් වෙනවා කියලා සාදු සාදු කියලා පින් අනුමෝදන් වුණා. පින් අනුමෝදන් වීම කියන එක ඔහු චේතනා පහල කරලා කරන්න එපේ. චේතනා පහල කරලා පින අනුමෝදන් වෙනකොට ඔහුට උපන්නා පිනක්. එතකොට අර සමුද්‍ර දේවතාවා ඒ කප්පිත්තා කියනවා දැන් උඹටත් ගොඩ වෙන්න අවසර තියෙනවා. ගොඩ වෙයන් කිව්වා. ඉතින් නැවට ගොඩ කරගෙන ඊටාම සුළු වේලාවකින් මේක දේවානුභාවයෙන් වෙන එකන්නේ. ඊටාම සුළු වේලාවකින් දඹදිව ඒ උපාසකතුමාගේ නිවෙස් තිබුණු ප්‍රදේශයට මේ නැව පැමිණියා. පැමිණිලා මේ නෞකාවෙන් මේ දෙන්නව සුවසීම ගොඩ තිබ්බට පස්සේ මේ සමුද්‍ර දේවතාවා විදිහට නෙවෙයි දැන් මේ අයට පේන්නේ නැවේ කප්පිත්තා විදිහට. සමුද්‍ර දේවතාවා අමතර ධනයක් විදිහට මේගොල්ලන්ට විශාල ධන සම්පත් දුන්නා. ඒ ධන සම්පත් දීලා අර නැවේ කප්පිත්තා කරණවැමියාට කතා කරනවා. එම්බල කරණවැමිය මේක උඹේ ජීවිතේට හොඳ පාඩමක් කරගනි. දැන් බලාපන් උඹ නුවණැති සත්පුරුෂයෙක් ඇසුරු කරපු නිසා තමයි අද පණ පිටින් ඉන්නේ. උඹට සත්පුරුෂයෙක් ඇසුරු කරන්න නොලැබුණා නම් අර අනිත් මිනිස්සුන්ට වෙච්ච නැස්පැත්තිය ඔක්කොම උඹට වෙලා. උඹ මේ වෙනකොට පරලෝක ගිහිල්ලා. උඹ දැනගනින් උඹ රැකුනේ සත්පුරුෂයෙකුගේ ඇසුර නිසා. මේ සිල් රකින්න උපාසකතුමාත් එක්ක උඹ වාසය කරපු නිසා ඔහුට සැලසෙන ආරක්ෂාව උඹටත් ලැබුණා. බලන්න පින්වතුනි මේ අදහස අපි ජීවිතේට ගොඩාක් තදින් සම්බන්ධ කරගන්න ඕන එකක්. සත්පුරුෂයෙක් සමීපයට වෙලා ඉඳලා
ඒ සත්පුරුෂයා පුරුදු කරන ගුණ පිරුවේ නැහැ. සත්පුරුෂයා ළඟට වෙලා හිටියා. ඒකේ පිහිට සැලසුණා. මේ නෙවේ කප්පිත්ත කියනවා උඹ නැවසිඳිච්ච වෙලාවේ වෙන ලෑලි කෑල්ලක් අල්ලගත්තා නම් අනින් මිනිස්සු වගේම ඔබ ලෑල්ලත් එක්කම ගිලිනවා. හැබැයි ඔබ එල්ලුනේ මේ උපාසකතුමා එල්ලිච්ච ලෑල්ලේ. ඒ නිසා ඔබ රැකුණා. ඒක හොඳට මතක තියාගන්න කිව්වා. ඊළඟට ඔබ දූපතට ගිහිල්ලා ඔබ පව්කාරකම් කරද්දිත් මෙතුමා සීලේ ආරක්ෂා කරගෙන හිටියා. මෙතුමා වෙනුවෙන්මයි මේ නෞකාව මවාගෙන අපි පැමිණියේ. උඹ මෙතුමාත් එක්ක හිටපු නිසා මේ වගේ සත්පුරුෂයෙක් එක්ක හිටපු නිසා ඒ සත්පුරුෂයාගේ පින අනුමෝදන් වෙලා උඹට පිනක් පුරාගෙන නැවට කොට වෙන්න ලැබුණේ. ඒ නිසා ඒවා හොඳට මතක තියාගනින් කිව්වා. සත්පුරුෂයෙකුගේ ඇසුරක් ජීවිතේට ලැබෙනවා කියන එක ඒකේ වාසනාව, ඒකේ වටිනාකම, ඒකේ ලාභේ ප්‍රමාණ කරන්න බෑ පින්වතුනි. එහෙම අවස්ථාවක් තමයි අපිට මේ මනුස්ස ජීවිතේ උදා වෙලා තියෙන්නේ මේ දැන්. මේ ගත වෙන කාල වකවානුවේ අපි හැම දිනාට එකම සත්පුරුෂයෙකුගේ ඇසුරක් තමයි අපේ ජීවිතයට සැලසිච්ච ආශිර්වාදේ. බලන්න මේ ලංකා භූමියේ අපේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මඟ පෙන්වීමෙන් අනුශාසකත්වයෙන් සෑරජානන් වහන්සේලාම කොපමණක් ඉදු කිරුණාද? සෑරජාන් වහන්සේලා ඉදි වෙනවා කියන කාරණේ මේ ලංකා භූමියේ වාසය කරන මිනිස්සුන්ටත් ඒ වගේම විදේශවල වාසය කරන මිනිස්සුන්ටත් දැනගන්න ලැබුණා, අහන්න ලැබුණා, හිත පහදව ගන්න ලැබුණා. කී දෙනෙක් අනුමෝදන් වුණාද? කී දෙනෙක් ශ්‍රමයෙන් දායක වුණාද? කී දෙනෙක් ධන සම්පත් වලින් දායක වුණාද? කී දෙනෙක් සෑරජුන්ට උපස්ථාන කර කර පින් රැස් කරගත්ත. දැන් අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ මේ උපස්ථාන කටයුතු සිදු කර කර ඉද්දී උණුමුල්ල මහමෙවුනා භාවනා සුපේ ඉදිවින මහා සෑයට උපස්ථාන කරමින් ඉද්දී හදිසියෙම අභාව ප්‍රාප්ත වෙච්චි ඒ පින්වන්ත මහත්තයෙකුට පින්පෙත් අනුමෝදනා පිණිසනේ. ඒතකොට කී දෙනෙක් නම් තමන්ගේ ජීවිතේට එහෙම පින් රැස් කරගත්තද? දුර ඈත ඉන්න අය අහලා අනුමෝදන් වෙලා පින් රැස් කරගත්තා. එකම සත්පුරුෂයෙක් නිසා. කොතරම් බෝධි මණ්ඩප ඉදි වුණාද? ඒ බෝධි මණ්ඩප ඉදි වෙද්දීත් කොච්චර දායක වෙලා අනුමෝදන් වෙලා පින් රැස් කරගන්න ලැබුණාද? කොච්චර විහාර ඉදි වුණාද? ඒ විහාර කර්මාන්තවලදීත් කොපමණක් නම් හිත පහන් කරගෙන අනුමෝදන් වෙවි, දායක වෙවි පින් රැස් කරගන්න අවස්ථාව ලැබුණාද? සත්පුරුෂ ඇසුරක වටිනාකම අපි ජීවිතේ ලොකුවට තේරුම් ගත යුතු එකක්. එතකොටයි අපි ඒ සත්පුරුෂ ඇසුරේ ආරක්ෂා වෙන්නේ. මේ වසංගත රෝග තත්ත්ව නොයේ කැලහැප්පිලි ජීවිතයට එනකොටත් එකම එක සත්පුරුෂයෙකුගේ මඟ පෙන්වීමෙන් මේ උතුම් සත්පුරුෂ මාධ්‍ය මෙහෙවරක් ආරම්භ වෙලා තිබ්බ නිසා පින්වතුන්ලා හැමදෙනාට බලන්න සිත්සේ බණ දහම් අහගන්න පුළුවන් වුණානේ නිවෙස්වල ඉඳලම. නිවෙස්වල මහා දුක්ගැහැට මැද වුණත් බණපදයක් අහගෙන හිත නිවා ගන්නට අවකාශය ලැබුණා. ඒ අවස්ථාව උදා වුණේ එකම සත්පුරුෂයෙක් නිසා. ඒ කෙලෙහි ගුණේ අපේ හදවත් ඇතුලේ පිහිටලා තිබුණොත් ඒක අපට බොහෝ කල යහපත පිණිස හේතු වෙන එකක්. දැන් මේ කෙලෙහි ගුණේ ඇති කර ගැනීම උදෙසා තමයි මේ නැවේ කප්පිත්තා එහෙම නැත්නම් සමුද්‍ර දේවතාවා අර කරණවැමියට මේ කතාව කියන්නේ. මේක කියලා නුවණැත්තන්ගේ ඇසුරේ වටිනාකම ඔබ හොඳට තේරුම් ගනින් කියලා මෙන්න මෙහෙම ගාථා කිව්වා. සදහැසිතින් සිල් ගුණයෙන් දානේ ඇති පින් විපාක හොඳට දැස විදහා නුඹ දැන්වත් බලපන්නේ. තෙරුවන් සරණේ පිහිටිය උපාසකව නංවාගෙන නා රජෙකුයි නැවක වෙසින් තොප ගොඩ ඇරලන්නේ. අර කරණවැමියට කියනවා ඔබ දැන්වත් තේරුම් ගනින් තෙරුවන් සරණේ පිහිටි උපාසකෙක් ඒ උපාසකතුමාගේ සමීපයට වෙලා ඇසුරු කරපු නිසා ඔබට සැලසිච්ච යහපත. ඒ උපාසකතුමා වෙනුවෙන් රැකවල් හදන්න මහා නාගරාජයෙක් තමයි මේ නැවක වෙස් ගත්තේ. ඒ නාගරාජයා උපාසකතුමාව මේ මුහුදෙන් එතෙර කරවීම පිණිස තමන්ගේ සිරුර
නැවක් කොට පූජා කළා. එහෙම උදව් කළා. ඒ නිසා ඒක හොඳට දැනගන්න කිව්වා. නුවණැති සත්පුරුෂ ඇසුර හොඳ හැටියට හඳුනාගෙන හැම විට සත්පුරුෂ ඇසුර බැහැර නොකරපන්නේ ඇසුරින් සත්පුරුෂයෙකුගේ කරන වෑමියා ගැලවුනි. එනිසාමයි මොහු සුවසේ ගෙදරට ඒ ගන්නේ. ඔබ අද ගෙදරට එන්නේ සත්පුරුෂ ඇසුරක් නිසාම බව කරන වෑමියෝ මතක තියාගනින් කියලා. එදා සමුද්‍ර දේවතාවා ඕන්න ওই විදිහට අවවාද කරලා අවසානයේ අර නාගරාජයත් කැටුව තමන්ගේ විමානෙට ගියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ අතීතයේ සිද්ධ වෙච්ච අසිරිමත් විස්මේ ජනක පුවත කියා දීලා ඒ අවසානයේ මේ ධර්මය අහගෙන ඉන්නකොට අර උපාසකතුමා ඇතුළු ඒ පිරිස බලවත් වූ චිත්ත ප්‍රසාදයටපත් වෙලා අවසානයේ ඒ උපාසකතුමා ආරම්භය බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව සිදු කළා. ඒ දේශනාවට කියනවා පින්වතුනි සාමුක්ඛංසික ධර්මය. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සාමුක්ඛංසික ධර්මයේ දේශනා කරන්නේ මේ සත්‍යයේ ඉන්ද්‍රිය හැසිරීම දෙස බලාගෙන. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම හැසිරෙන විදිහ බලාගෙන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අවසන් වෙනකොට අර උපාසකතුමා සකදාගාමි ඵලයටපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජාතක පුවත අවසන් කිරීම වශයෙන් මහණෙනි එදා කාශ්‍යප බුද්ධ කාලේ සෝවාන් උපාසකතුමා පස්සේ කාලෙක ඒ සම්බුද්ධ ශාසනයෙම පැවිදි වුණා. පැවිදි වෙලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එදා නාගරාජයා වෙලා සිටියේ අපගේ සාරිපුත්තයෝ. එදා සමුද්‍ර දේවතාවා වෙලා ඉඳලා ඒ උපාසකතුමාට පිහිටක් සලසව්වේ මහ බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාන් වහන්සේ මේ ජාතක ප්‍රවෘත්තිය මේ විදිහට නිමා කළේ. ඉතින් පින්වතුනි සිල් රැකීමක ආනිසංස ගැන ඊළඟට බුදුගුණ මනසිකාරයක ආනිසංස ගැන ඒ වගේම සත්පුරුෂ ඇසුරක තියෙන සත්පුරුෂයෙක් සමීපේ හිටියක් තියෙන රැකවරණය ගැන විශාල අදහසක් මේ ජාතක පුවත තුලින් අපේ හිතවලට අරගන්න පුළුවන්. එනිසා තෙරුවන් සරණ මුණ ගැහිච්චි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ඒ ආරක්ෂාවන් ඒ පිහිටවල් සියල්ල තමන්ගේ ජීවිතයට සමීප කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. තෙරුවන් සරණ තමන්ගේ ජීවිතේ එකම සරණ බවට පත් කරගන්න. හොඳට බුදුගුණ සිහි කර කර පින්පව් විශ්වාසයෙන් යුක්තව පින්පව් විශ්වාසය තියෙන කෙනා හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ සිහි කර කර තමයි මේ පින්පව් විශ්වාසය රැඳෙන්නේ. මගේ බුදුරජාණන් වහන්සේ තමයි මේක පින් කියලා වදානේ. පින රැස් කරගත්තොත් මට පිහිටක් තියෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ තමයි මේක පව් කියලා වදාලේ. මේක කෙරුණොත් මට හානියක්. එතනින් තමයි යා රැකෙන්නේ. බුදුගුණ මානසිකාරයේ ප්‍රමුඛයි. ඒක බොහෝසේ උපකාරයි ජීවිතයට. ඒ නිසා බුදුගුණ මෙනෙහි කර කර පින්පව් ගැන විශ්වාසයෙන් යුක්තව හොඳට ඉන්ද්‍රිය සංවර කරගන්න. හොඳට සිල්පද ආරක්ෂා කරගන්න මහන්සි වෙන්න. සත්පුරුෂ ඇසුර අහිමි කරගන්නේ නැතුව අපි කටයුතු කළොත් අපිට මේ ජීවිතේ මේ මනුස්ස ජීවිතය අවසන් වෙනකොට විශාල පිහිට අපේ ජීවිතවලට සලසා ගන්නට අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි කොයි කාටත් අපේ ජීවිතේ වලට මේ ගෞතම බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ සත්පුරුෂ ඇසුර මුණ ගැහිච්ච මොහොතේ පිහිට පිළිසන්න රැකවරණ සලසා ගන්නට වාසනාව උදා වේවා. අද දවසේ මේ උතුම් ධර්මය ශ්‍රවණය කොට ධර්ම දානයේ සිදු කොට යම්තාක් පුණ්‍ය ධර්මයෝ රැස්ුණාද ඒ සියලුම පුණ්‍ය ධර්මයනොත් ඒ වගේම හුණුමුල්ල මහමෙවුනාව භාවනා අසපුවේ ඒ උතුම් මහා සෑරජානන් වහන්සේගේ කොත් පැළඳවීම හේතු කරගෙන ඒ කොත් පැළඳවීම තුලින් ජනිත උදාරතර පුණ්‍ය ධර්මයනොත් ඒ වගේම ඒ කොත් පැළඳවීමේ පින්කම ගැන මේ විදිහට අහලා අනුමෝදන් වෙමින් අපි රැස් කරන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයනොත් සෑරජාන් වහන්සේගේ ධාතු නිධානය සිදු කොට හතරස් කොටුවේ ධාතු නිධානය තුලින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයනොත් එසේ ධාතු නිධානය සිදු වුණා කියලා අහලා ඒ උතුම් පින්කම අනුමෝදන් වෙලා අපි රැස් කරන සියලුම පුණ්‍ය ධර්මයනොත් 2021 අප්‍රේල් මාසයේ 16 වන දින මිය පරලෝ යන්ට යෙදුණු
හුණුමුල්ල මහමෙවුනා භාවනා අසපුවේ තාවතින්ස යාත්‍රා සංවිධානයේ සභාපති ලෙස කටයුතු කළ පින්වත් අමිල බාලසූරිය මහත්මයාට අනුමෝදන් වෙත්වා. එතුමාගේ පරලෝ ජීවිත මේ උදාරතර පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද බෙලින් ඒකාන්ත වශයෙන් සුඛී සුවපත් භාවයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ අප විසින් රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝකවාසී සියලුම දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත් මේ ලංකා භූමිය සුරකින ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද ආරක්ෂා රැකවරණ අප හැම දිනාට නොඅඩුවම සලසත්වා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හුණුමුල්ල මහමෙවුනා භාවනා අසපුවේ වැඩ හිඳින පූජනීය ගරුතර මහා සංඝරුවනටත් මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ මහා සංඝරුවනටත් පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා දීර්ඝායුෂ සම්පatti ලබත්වා. ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. 2021 අප්‍රේල් මාසේ 16 වන දින මිය පරලෝ යන්ට යෙදුණු ඒ පින්වත් අමිල බාලසූරිය මහත්මයාටත් මිය පරලෝ ගිය ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ටත් නිව්ටන් මල්ලවාරච්චි පියාණන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානයේ සිදු කරන පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයාගේ නමින් යන්තාක් මේ යන්ට යෙදුණු ඥාතීන් වෙද්ද සියලු ඥාතීන්ට පින් අනුමෝදන් ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් කේ.ජී. කරුණාවතී මෑණියන්ටත් මාලා සිරීමති මෑණියන්ටත් සකුන්තලා උදයංගනී පෙරේරා දියණියටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. විශේෂයෙන් ගම්පහ රන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයාට අද මේ උදාර ධර්ම දානමේ පින අනුමෝදන් වෙලා එතුමාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ඒ කරගෙන යන ව්‍යාපාර කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා දියුණු වෙත්වා. පවුලේ දූ දරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා දියුණුවටපත් වෙත්වා. ජීවිතවලට යම් මේ පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදිය වෙත්නම් සියල්ලම දුරින්ම දුරු වෙත්වා. තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් කලන මිතුරු ඇසුරේ තවදුරටත් සුවසේ පිං රැස් කරගෙන සුවසේ ධර්මයේ හැසිරෙන්න අවකාශය සැදෙත්වා. ධර්ම දානයේ සිදු කරපු පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම සුපින්වතුන්ලා හැම දෙනාට ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.